මාලිගාවත්තේ සල්ලි දන්සැලේ පොරකෑමෙන් 3ක් මරුට 4කට බරපතලයි 6ක් අත්අඩංගුවේ. අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්න ජනපතිගෙන් උපදෙස්. දොස්තරලාගේ විශ්‍රාම වයස 61 යෝජනාවට කැබිනට්ටුවේ අනුමැතිය. අද 20කට සුවයි. දැන් 604ක්ම යහපත් සුවෙන් ගෙදර. එදා මෙදාතුර හමුවුණු කොරෝනා රෝගීන් 1045යි. මියගිය පාර්ලිමේන්තුවට යලි පණ දෙන්න බෑ. ජනාධිපති නීතිඥ රොමේෂ් අධිකරණයට පහදයි. වෙළඳපොලේ සහල් හිඟයක් මවන වීමෝල් මාෆියාවක් ගැනත් දැඩි සැකයක්. කොරෝනාවෙන් යටගිය ඊශ්‍රායල අගමැති බෙන්ජමින්ගේ දූෂණ චෝදනා යලි කරලියට. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. Join us nipmworldwide.com. අනුග්‍රාහක දායකත්වය ජාතියේ මහා රැකවලාගෙන් පිදෙන උත්තමාචාර්ය විරු අභිමාන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. චන්ඩි පැන්ඩාසා චැම්පියන් විෂබීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සමින් ගෙදර ඉන්න LG නිෂ්පාදන අමාන්ස් වෙතින්. සම අනුග්‍රහය මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පල්ලිය අසලදී සිදු වූ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කොළඹ ජාතික රෝහල් වාර්තා සඳහන් කළා. මෙම පල්ලිය අසල නිවසක් තුළ මුදල් බෙදා දීමකදී මෙම තෙරපීම සිදු ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් 6 දිනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පල්ලිය අසලදී දෙහිවල ප්‍රදේශීය පදිංචි ව්‍යාපාරිකයෙකු රාමස්ථාන් උත්සවය වෙනුවෙන් මුදල් බෙදා දීමක් සිදු කර තිබෙනවා. එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 5000ක මුදලක් ලබා දී ඇති අතර 300කට අධික පිරිසක් එම ස්ථානයට රැස් සිටි බව සඳහන්. එවැනි විශාල පිරිසකට එම ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවද පොලිසිය ප්‍රකාශ කළා. එමෙන්ම මෙවැනි ආධාර බෙදා දීමක් සම්බන්ධයෙන් පොලිසිය හෝ වෙනත් අදාළ කිසිදු පාර්ශවයක් දැනුවත් කිරීමටද පියවරගෙන නොමැති බවයි වාර්තා වන්නේ. වලින් ප්‍රොමිස් එකක් අරගෙන තියෙනවා මේ ව්‍යාපාරයට එන්න. එන්න. ඒක දැන් ප්‍රොමිස් එකේ ඉන්නේ අරගෙන. ඒල් මාසෙකට එකක් දුකින් සල්ලි ටික අරගෙන පැත්තකින් ඉන්න කියනවා. ඇයි? එකම මිනිහා දෙපාරක් සල්ලි ගන්න වෙනවනේ. ඒ ගත්තේ උන් අරගෙන ඉන්නවා. අරගෙන ඉන්නවා. මේ තෙරපීම එහෙම මේ තෙරපීම අසලතර මෙතන. අපිට මේ තව ඇතුළට ගන්න දෙනවා. බොහෝ පිරිසක් මුදල් ලබා ගැනීමට එකවර නිවස තුළට යාමට උත්සාහ දැරීමේදී මෙම තෙරපීම සිදුව තිබෙන්නේ. සිද්ධියෙන් ජීවිතක්ෂයටපත් වූ කාන්තාවන් 3 දෙනාම වයස අවුරුදු 65 ඉක්මවුවන් බව පොලිසිය ප්‍රකාශ කළා. අදාළ සිද්ධියෙන් පසුව ජුම්මා මස්ජිද් මාර්ගයෙන් කොළඹට ඇතුළු වීම සහ පිටවීමද తాවකාලිකව නතර කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනෙකු මාලිගාවත්ත පොලිසිය මගින් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත්තා. නිරෝධායන නීතියෙන් කඩකිරීම ඇතුළු චෝදනා යටතේ එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා. මෙම ස්ථානයේ මේ විදිහේ ජනතාව ඒකරාශී වීමක් හෝ මුදල් බෙදා දීමක් වෙන බවට මාලිගාවත්ත පොලිස් ස්ථානයේ කිසිම දැනුම් දීමක් කරලා නැහැ. ඒ අනුව ඔබට පේනවාද මේ ස්ථානයේ මේ වහපු දොර ඇතුලේ තමයි මේ සියල්ලම වෙලා තියෙන්නේ. ඒ අනුව පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා මේ මුදල් රැගෙන ආපු ඒ ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තිනවා මේ වෙද්දී. ඒ අය සම්බන්ධව මේ විදිහට නොසලකිරීමත් ලෙස ක්‍රියා කරලා මේ අයගේ මරණය සිදුවීමට අදාළව සහ කොරෝනා වෛරසය මේ වගේ ආසාදජ වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දී මේ වගේ ජනතාව ඒකරාශී කරලා මේ වගේ කටයුත්තක් දැඩි නොසලකිල්ලෙන් හා සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරලා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් නිරෝධායන පන්තියටත් ඒ අයට විරුද්ධව දන්නේ සංග්‍රහය අනිකුත් වර්ධි සම්බන්ධනොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. මේ නිවාසයේ ඉන්න මේ ව්‍යාපාරිකතුමා සාමාන්‍යයෙන් එතුමා හැම නෝම්බි කාලයකටම මේ වගේ දාන පරිත්‍යාග කරනවා. ඉතින් මේක අවුරුද්ද පතා එතමා මේ මෙතන එතුමාගේ නිවාසය තුල කරගෙන යන දෙයක්. ඇත්තටම ඉතින් මේ ඇඳරි නීතිය තියෙනවා, ඉතින් නිරෝධාන නීති තියෙනවා. ඒ නීතිත් එක්ක තමයි මේවා කරන්න තිබුණේ පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා. ඊට වඩා එතුමා මේ ඒක හරියට කළමනාකාරීත්වය කරලා තිබුණා නම් මේක අපිට වළක්ව ගන්න තිබුණා. මාලිගාවත පොලිස් ස්ථානාධිපතිතුමත් ඇවිල්ලා නියෝගයක් දුන්නා මෙතන ඉන්න එපා කියලා. එයාත් එනතිස්සම බැරිලා තියෙන්නේ. බැනුවට අපේ මිනිස්සු ආන්න මේ කර්ෆියු දාලා අපි S2 බලාගෙන හිටියා. අපිත් කිව්වා
මේක මිනිස්සු එව්වේ නෑ. එයා පොලිසිය මාර තදයක් දාලා මේ පාර ක්ලියර් කරලා තිබුණේ. මේ මිනිස්සු පොළට එනවා කියලා මේ පොලිමේ හිටියන මොනා කරන්නද? මෙහා මේ ඒරියා එකට ජනතාවට බෙදාර දෙනකොට කට වචන කියලා ඈත බලාට ඉඳලත් ඇවිල්ලා පොලිමේ ඉඳලා තියෙනවා. අපි දැක්කනේ. අපි දැක්කා මේ ප්‍රදේශයේ මිනිස්සු නෙමෙයි. අතරමැතියන් ඉවත් කොට ඖෂධ සැපයුම බෙදිමත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරුන් සමග ඖෂධ නිෂ්පාදනයේ ආනයනය හා බෙදා හැරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත්තේ. රට තුළ ඖෂධ සැපයීම සකස් වී ඇති ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ක්‍රම 3ක් යටතේ සැපයීම සිදු කරන බවයි. ඒ රාජ්‍යාංශයේ නිෂ්පාදන, පෞද්ගලිකාංශයේ නිෂ්පාදන සහ දෙයංශයම කරන ආනයනයි. රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වනවා. ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගතවන බැවින් ඇතැම් විට හිඟයක් ඇතිවිය හැකි බවයි සභාපතිවරයා මෙහිදී කියා සිටියේ. ඖෂධ සැපයීමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. පෙර වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනය කර ඊළඟ වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාව වෙනුවෙන් ඖෂධ නිෂ්පාදනය සහ සැපයීම විධිමත් කළ යුතු බවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියා. ඖෂධ ආනයනය සහ සැපයීම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීමද ප්‍රමුඛ අවශ්‍යතාවක් වනවා. සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා. ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීමට ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවස්ථාව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කල් ඉක්ුත්වීමේ දිනය ගණනය කර ඇනවුම් කළ යුතු බව පෙන්වා දුන්නා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සඳහන් කළේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 80ක් තම ආයතනය නිෂ්පාදනය කරන බවයි. සෙලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා කියා සිටියා. එමගින් වසරකට රුපියල් කෝටි 130ක් පමණ ඉදිරි කර ගැනීමට හැකි වනවා. සේවක අර්ථ සාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරය සතු මුදල් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ආයෝජනය කිරීමේ ඉඩකඩ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුණා. එවැනි ක්‍රමයක් සකස් කළහොත් එම අරමුදල් දෙකට ස්ථිර ආදායමක් හිමිවන බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව 61 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. ලංකාවේ වෛද්‍යවරුන්ගේ සේවය විශ්‍රාම ගැන්වීමේ වයස 60 සිට 61 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. වෛද්‍යවරුන්ගේ පමණක් නෙවෙයි අනෙකුත් සියලුම තාක්ෂණික ශාස්ත්‍රයන් ආවරණය වන පරිදි සේවා අවශ්‍යතාවයන් පරිදි සේවය කිරීමේ සහ විශ්‍රාම ගැන්වීමේ වයස 61 දක්වා සෑම ශාස්ත්‍රයක්ම ආවරණය වන පරිදි පුළුල් අභ්‍යාසයකින් පසුව තීන්දුව ගැනීම පිණිස කමිටුවක් පත් කරන්නටත් අතිගරු ජනාධිපතිතුමන් තීන්දුව කරා. පරිගණක මෙරට නිෂ්පාදනය සඳහා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ දිනවල විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ නිවෙස් වලට අන්තර්ජාල ඔස්සේ දේශන පවත්වනවා. සාමාන්‍යයෙන් 130කට පමණ අන්තර්ජාල ඔස්සේ ඉගෙනුම් ලැබීමට අපහසුතා තියෙනවා කියලා. මේ පිළිබඳවත් අතිගරු ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වුණා. පරිගණකයක් නැති අලුත් මාදිලියේ ජංගම දුරකථනයන් නොමැති අන්තර්ජාල ඔස්සේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට අවශ්‍ය පරිගණක සියල්ල මේ රටේ නිෂ්පාදනය කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලකට යොමු වන ලෙස අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ලේකම්තුමාට උපදෙස් දුන්නා. කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ තත්ත්වයේ හමුවේ ජීවනෝපාය අහිමි වූවන්ට ලබා දුන් රුපියල් 5000 ජුනි මාසයේ ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. ජුනි මාසයට මෙහෙම 5000 දෙන්න ඕනේද කියලා සලකා බලන්න ඕනේ කියන එක තමයි මැතිවරණ කොමිසමේ මතය. මේ අනුව ඊයේ කැබිනට් මණ්ඩලයේදී කතා කළේ අපි දැන් මොනතරම් සත්භාවයෙන් කළා මැතිවරණ කොමිසමට කියන්න පුළුවන් මේ දේශපාලන ව්‍යාපෘතිය. අපි රජයක් වශයෙන් මැතිවරණ කොමිසමේ නියෝගයට ගරු කරමින් ජුනි මාසයේදී මේ 5000 දීමනාව ගෙවීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව කැබිනට් මණ්ඩලය විසින් දැනුම් දෙන ලෙස අපිට දැනුම් දුන්නා. සමහර විට එතුමන්ලා සත්භාවයෙන් කල්පනා කරනවා ඇති ජුනි මාසයේ වන විට මැතිවරණයේ තියලා අවසන් කරන්න. එහෙම වෙනවා නම් අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මක්නිසා දෙයක් ඊට පසු වෙන ප්‍රථම අයවැයලේ කෙනින් මේ සියලු දුක්ඛ දෝමනස නිවාරණය කරන්න අදාළ වෙන අයවැය යෝජනා සම්මත කර ගැනීමට අපිට හැකියාවක් තියෙනවා. නව්‍ය කොරෝනා ආසාදිතයන් 604 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
අද දිනේදී රෝගීන් 20 දෙනෙකු සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර අද දිනේ නව්‍ය කොරෝනා රෝගීන් 17 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඉන් දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික හමුදා සමාජිකයන් වන අතර සෙසු 15 දෙනාම ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. අද මැයි 21 වෙනිදා අපි අදත් සූදානම් COVID-19 කියන ලෝක වසංගතය හමුවේ අපේ රටේ තත්ත්වය ගැන විමසා බලන්න මුලින්ම ඊයේ දවසේදී අපේ රටෙන් වාර්තා වුණේ මේ COVID-19 වෛරසය ආසාදනය වූවන් එක් අයෙකු පමණයි. ඒ වගේම සති 3ක කාලයකින් බාහිර සමාජය තුලින් කිසිදු ආසාදිතයෙකු මේ වෙනකොට හමු වෙලා නැහැ කියලා සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා මේ වෛරසය මේ තරම් සාර්ථකව අපේ රට තුල පාලනය කිරීමට හැකියාව ලැබුණේ සමස්තයක් විදිහට අපේ රටේ ජනතාව ඔවුන්ගේ වගකීම නිවැරදිව ඉෂ්ට කරපු නිසා කියලා. අපි ඉදිරියටත් අපේ වගකීම ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරමු. දැන් බලමු අපේ රටේ තවත් අලුත් තොරතුරු මොනවද කියලා. කොරෝනා ආසාදිතයන් 432 දෙනෙකු ජාතික බෝන රෝග විද්‍යායතනයේ ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1045ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ. ඉන් වැඩිම පිරිසක් හඳුනා ගැනුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. රෝහල්වල ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයන් 16 දෙනෙකු PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව රෝහල් වලින් පිටව ගියා. හෝමාගම රෝහලේ සිටි 7 දෙනෙකු, මුල්ලේරියාව රෝහලේ සිටි 7 දෙනෙකු, ජාතික බෝන රෝග විද්‍යායතනයේ සිටි 3 දෙනෙකු සහ වැලිකන්ද රෝහලේ සිටි 2 දෙනෙකුයි මෙලෙස රෝහල් වලින් පිටව ගියේ. බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුනද PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1108ක් කරලා තියෙනවා. විශේෂයෙන් මැනින් වෙල්ද පොලේ ඒ කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම නාවික හමුදා ආශ්‍රිතව PCR පරීක්ෂණ කරලා තියෙනවා. සහ දිවයිනේ විවිධ රෝහල් වල ඇතුළු තැන්වල මේ PCR පරීක්ෂණ කරලා තියෙනවා. බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 10 දෙනෙකු එම කටයුතු අවසන් කර පිටව ගියා. ඒ අනුව මේ වන විට කණ්ඩායම් 22ක් වශයෙන් පුද්ගලයන් 168 දෙනෙකු මේ මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. පවතින අයහපත් කාලගුණයත් සමග ශ්වසන රෝග පැතිර යාමේ වැඩි අවධානමක් පවතින බැවින් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි වසංගත විද්‍යායකගේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. ජනතාව අවතන්වීමත් සමග ජනතාව තාවකාලික නවාතැන් පොළවල් වලට යනකොට යම්කිසි විදියකින් අපිට පුද්ගල දුරස්ථභාවය ඒ විදියටම පවත්වාගෙන යාමේ අපහසුතාවයන් අපි දකිනවා. එහෙම අවතැන් වෙනකොට කොහොමුණත් තමුන්ගේ අනේ අවශේෂ සෞඛ්‍ය කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්නේ නැත්නම් ඒක තවත් ව්‍යසනයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී COVID-19 රෝගය කිසිසේත් අමතක කිරීම සුදුසු නැහැ. ගංවතුර අවස්ථාවකදී විශේෂයෙන්ම අවතැන්වීමක් හෝ නැත්නම් ගංවතුරට ගොදුරු වෙච්ච අය බේරා ගැනීමේ මෙහෙයුමක් වගේ දෙයක් ක්‍රියාත්මක වෙනකොට COVID-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. නව ජීවන රටාවක් උදෙසා යන තේමාවෙන් COVID-19 වෛරසයෙන් වැළකීමේ සංඥා මාලාවක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මීටරයක පරතරය පවත්වා ගැනීම, පොදු වාහන පරිහරණය, නිතර අත්සේදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් මෙහි දැනුවත් කිරීම ඇතුළත්. අවශ්‍ය අවස්ථාවන්හිදී මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන්ද නිර්දේශයන් සකස් කිරීමට මෙහිදී තීරණය කෙරුණා. එක්සත් අරාබි එමිර රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. කාර්යාලය සේවකයන් 5 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ. තානාපති කාර්යාලය වසා දමා ඇති කාලය තුලදී slemb.abudabi@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය මගින් හෝ ගාස්තු රහිතව දුරකථන අංක 8.0.1.19.11.9 ඔස්සේ සම්බන්ධ විය හැකියි. ක්ෂණික ඇමතුම් අංකය කාර්යබහුල විය හැකි බැවින් අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේද සම්බන්ධ වන ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙනවා. මේ අතර ස්වාධීන රූපවාහිනී ෆේස් ටු ෆේස් විශේෂාංගයට එක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති මහාචාර්ය මනෝජ වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ක්‍රමක්‍රමයෙන් රට යලි විවෘත කළ යුතු බවයි. වෛද්‍යතුමනි, මේ වන විට රට යම්තාක් දුරට විවෘත කර තිබෙනවා. නමුත් විවිධ අංශ චෝදනා කරනවා
රට විවෘත කිරීම නොකළ යුතුයි තවදුරටත් රට වසා තැබිය යුතුයි කියලා. ඇත්තටම රට වහලා තියලා අපිට තව ඉස්සරහට ගමන් කළ හැකිද? එහෙමත් නැත්නම් රට විවෘත කරලා කොරෝනාත් එක්ක ජන ජීවිතයට හුරු විය යුතුයිද? ඒ පිළිබඳ මොන වගේ අදහසක්? මෙතනදී මගේ අදහස් මම දක්වන්නේ දෙන්නෙක් විදියට. ඒ කියන්නේ එක්කෙනෙක් මම මේ රටේ පුරවැසියෙක්, දෙවෙනි කාරණේ වසංගත රෝග පිළිබඳව අධ්‍යයනය සහ මගේ ශාස්ත්‍රය විදියට. අපට දීර්ඝ කාලීනව කිසිම රටක් සම්පූර්ණයෙන්ම වහලා දුවන්න බෑ. මොකද අපේ මූලික කාරණයක් වෙන්නේ රටේ ආර්ථික ප්‍රගමනය. ඒ මත තමයි සියලුම කාර්ය අන්තිමට වැඩ කරන්නේ. දැන් ආර්ථිකය වැටෙන්න සෞඛ්‍ය ශාස්ත්‍රයට දුවන්න පුළුවන් දුර අඩු වෙනවා. දැන් ඒ නිසා තමයි අපි මාස දෙකක් වහලා අපට හැකියාවක් වුණා පොකුරු 32කට 33කට ආපු මේ රෝගය එක පොකුරක් දක්වා වළක්වා ගන්න. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ක්‍රමක්‍රමයෙන් රට විවෘත කරන්න ඕනේ. ඒක තමයි දැනට සිද්ධ වෙගෙන එන්නේ කියන එකයි මගේ අදහස. හැබැයි ඒක කියන ගමන් මම කියන්නේ මේ විවෘත කිරීම තුල පුරවැසියාට වගකීමක් තියෙනවා. මේ දෙන සෞඛ්‍ය උපදෙස් ඒ විදිහට පිළිපැදගෙන යන්න. ඒකම සෞඛ්‍යාංශ වලට සහ අපේ ආයතන වලට වගකීමක් තියෙනවා දිගින් දිගටම පුරවැසියා දැනුවත් කරමින් ඒ අයගේ චර්යා රටාව හරි ක්‍රමයට අනුගත කරන්න. මොකද මගේ පෞද්ගලික අදහසත් පුරවැසියෙක් විදිහටත් වසංගත රෝග පිළිබඳ අවබෝධයක් තියෙන විදිහටත් අපි මාස දෙකක් වැහුවා. දැන් අරින්න කාලය හරි. දැන් අපි හැරෙනවා ලෝකයේ පැත්තට. ලෝකයේ මේ දක්වා එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වුණේ ඊයේ දවසේදී. ඒ 1,06,000කට අධික පිරිසක්. එවැගේම ඇමසන් වනාන්තරයේ ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාව ගස්වල පොතුයි මීපැණි එකතු කරගෙන Tamanටම කියලා සාම්ප්‍රදායික ඖෂධයක් හදලා තිබෙනවා මේ කොරෝනා වසංගතයට ගොදුරුවන්ට ප්‍රතිකාර කරන්න. මේ වගේ අලුත් තොරතුරු ලෝකයෙන් වාර්තා වෙද්දී ලෝකයේ තවත් තොරතුරු දකින්නයි අපි සූදානම් වෙන්නේ දැන්. COVID-19 වසංගත තත්ත්වය සමග තවත් දීර්ඝ කාලයක් ගමන් කිරීමට සිදුවනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ග්‍රේබියසස් පවසන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 51,05,902 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 20,35,445ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 3,30,03ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාවේ ප්‍රාන්ත 50ම මේ වන විට දෛනික වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ම පාහේ නැවත විවෘත කිරීම ආරම්භ කරලා තිබෙනවා. ඒත් සමගම මේ ප්‍රාන්ත වශයෙන් පනවා තිබූ නීතිද සංශෝධනය කරමුනේ පවතින්නේ. ලබන වසර මුලදී එන්නතක් සොයා ගැනීමට හැකි වෙතයි විශ්වාසය පළවීමත් සමගම ධනාත්මක මාවතක් ඔස්සේ යාමට හැකි බව තමයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. පාසල් ව්‍යාපාර ඒ වගේම ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ඇමරිකා වසංගත රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානයේ කටයුතු කරලා තිබෙනවා. සෞඛ්‍ය සම්පන්නව එදිනදා ජීවිතයට මුහුණ දීමට මේ ජනතාව පුහුණු කරවීම තමයි මේ තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ. ගත වූ පැය 24 තුලදී නව ආසාදිතයන් 1,06,000 ඉක්ම වූ පිරිසක් වාර්තා වී ඇති අතර එයින් 3/2ක් පමණ පිරිසක් වාර්තා වී ඇත්තේ රටවල් 4කින් වීම විශේෂත්වයක්. ඒ අනුව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 21,472ක්. මේ අතර බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ විසෙන ආදිවාසී ජනතාව එම වෛරසයට අපූර්ව ප්‍රතිකාරයක් සොයාගෙන තිබෙනවා. ගස්වල පොතු සහ මීපැණි යොදා සකස් කරන ඖෂධයක් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගෙන ඇත්තේ එරට රජයෙන් ලබා දෙන කොරෝනා ප්‍රතිකාර බැහැර කරමින්. මේ අතර COVID-19 වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රවර්තනය කළ මැලේරියාවට ලබා දෙන ඖෂධයක් වන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය භාවිත කිරීමට බ්‍රසීලයේ බොල්සනාරෝ පාලනය පියවරගෙන තිබෙනවා. ඉතාලිය ක්‍රමයෙන් දෛනික කටයුතු ආරම්භ කර තිබියදී ඊයේ දිනේදී නව ආසාදිතයන් 665ක් වාර්තා වුණා. මේ මොහොතේ
මිලානෝ නුවර කොන්සල් ජෙනරල් කාර්යාලයත් ඒ වගේම රෝමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තමුන්ගේ රාජකාරී ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම තානාපති අංශ සඳහන් කරේ මේ වන විට ඉතාලිය තුල අනවසර සංක්‍රමිකයන්ට ඉතාලිය නීත්‍යානුකූලභාවය ලබා දීමට ඉතාලි රජය පසුගියදා කෙටුම්පතක් සම්මත කරා පාර්ලිමේන්තුවේදී. ඒ සඳහන් කළා විශේෂයෙන්ම වසර 8කට පසුව අනවසර සංක්‍රමිකයන්ට ඉතාලිය තුල නීත්‍යානුකූලභාවයට පත්වීමට ලැබුණු මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට නොපිළිහෙලා ලබා දීමට තානාපති අංශ මේ වන විට සියලු කටයුතු සූදානම් කරලා තියෙන බව. නව්‍ය කොරෝනා වෛරසයේ නවතම රැල්ලක් ඇතිවීමේ සැකය මත මිලියන 100ක ජනගහනකින් යුත් චීනයේ ප්‍රාන්තයක නගර දෙකක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊසාන දිග චීනයේ පිහිටි ජිලින් පළාතේ රෝහල් දෙකක් කොරෝනා ආසාදනය වූ බවට සැක කරන රෝගීන් සඳහා වෙන් කිරීමටයි බලධාරීන් දැනටමත් පියවරක නැත්තේ. ඉන්දියාවේ අභ්‍යන්තර මගේ ගුවන් ගමන් ලබන 25 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ගුවන් ගමන් ගාස්තු 33%කින් ඉහළ නැංවීමටයි පියවරගෙන තිබෙන්නේ. මේ අතර ඉන්දියාවේ මුම්බයි නුවර කොරෝනා ආසාදනය වූ මව්වරුන් 100 දෙනෙකු නිරෝගී දරුවන් බිහි කර තිබෙනවා. අලුත උපන් දරුවන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරුණාද එය පරීක්ෂණ වලින් තහවුරු වී නැහැ. ඉදිරියේදී එළඹෙන ඊද් උල් ෆිතර් සැමරුම් වෙනුවෙන් තම ගම්බිම් වෙත යාම වළක්වාලමින් නීති පැනවීමට ඉන්දුනීසියා රජය කටයුතු කළද එම නීති කඩ කරමින් සිය ගණන් පිරිස් ඉන්දුනීසියාවේ ගුවන්තොටුපළ වෙත පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා. COVID-19 වෛරසයට එරෙහිව සටන් කිරීමට සිංගප්පූරුව රොබෝ යන්ත්‍රයක් නිපදවා තිබෙනවා. එමගින් වෙළඳසැල් වලට පැමිණෙන පාරිභෝගිකයන් හට රසායනික ද්‍රව්‍ය ඉසීම වෙනුවට පාරජම්බුල කිරණ විශේෂයක් නිකුත් කිරීම සිදු වනවා. එම රොබෝ යන්ත්‍රය මගින් සාර්ථකව විෂබීජාණුහරණය සිදුවන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. කොලොම්බියාවේ බොගොටා අගනුවර නිරෝධායන කටයුතු කඩ කරන්නන් සහ ආසාදිතයන් සොයා ගැනීම සඳහා ඩ්‍රෝන යන්ත්‍ර යොදවා තිබෙනවා. ඒ තුළින් ලැබෙන දත්ත මගින් වෛද්‍ය කණ්ඩායම් අදාළ පිරිස් වෙත යොමු කිරීමටයි බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. අපි හැමදාමත් අභියෝගවලට බය නැතුව මුහුණ දුන්නු රටක්. COVID-19 කියලා කියන්නේ අපිට තවත් එක් අභියෝගයක් පමණයි. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කළ යුතුමයි. වැඩිදුර සලකා බැලීම හෙට දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ වත්මන් රජය කොරෝනා වෛරසය සාර්ථක ලෙස මර්ධනය කර ඇති බැවින් පෙත්සම්කරුවන් පවසන ආකාරයට පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. මියගිය පාර්ලිමේන්තුවට යළි පණ ලබා දිය නොහැකි බවද ඒ මහතා සඳහන් කළා. මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත්තේ දේශපාලන ගනුදෙනුවක ප්‍රතිඵලයක් අනුව බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ. බහුතරයක් පෙත්සම් ගොනු කර ඇත්තේ සමගි ජනබලවේගීය පක්ෂය යටතේ තරඟ කරන පුද්ගලයන් වනවා. ඔවුන්ගේ පරමාර්ථය කෙසේ හෝ යළි පාර්ලිමේන්තුවට ඇතුල් වීම බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. මියගිය පාර්ලිමේන්තුවක් යළි කැඳවීමට අධිකරණයට බලයක් නොමැති බවයි ඒ මහතා කියා සිටියේ. නීති ආර්ථ නිරූපණය කිරීමේදී මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් එය සිදු කළ යුතු බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා. නාම යෝජනා බාර ගැනීම රජයේ නිවාඩු දිනවලදී සිදු වූ බවට නගා ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ රොමේෂ් ද සිල්වා මහතා නාම යෝජනා සඳහා දින වකවානු තීරණය කිරීම ජනාධිපතිවරයා හෝ මැතිවරණ කොමසාරිස්වරයා ඔවුන්ගේ අභිමතිය අනුව සිදු කරන දෙයක් නොවන බවත් එය පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව සිදුවන බවත් කියා සිටියා. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය අනුව නිවාඩු දිනවල එනම් පෝය දිනවද නාම යෝජනා කැඳවීමට බාධාවක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. නිවාඩු දිනවල නාම යෝජනා කැඳවීමට අදාළව කිසිවෙකුත් ඒ අවස්ථාවේදී පැමිණිලි කර නොතිබූ බවද ඒ මහතා සිහිපත් කළා. මුදල් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව යළි කැඳවීමට අවශ්‍ය බවට නගා ඇති කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රොමේෂ් ද සිල්වා මහතා පාර්ලිමේන්තුව විසිරවා හැර ඇති අවස්ථාවකදී ඒකාබද්ධ අරමුදලේ මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයා වෙත පූර්ණ බලය පවරා ඇති බව පෙන්වා දුන්නා. එබැවින් මුදල් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.
මා විසින් කියා සිටියේ ගරු අධිකරණයට ෆ්‍රී ඇන්ඩ් ෆෙයා ඉලෙක්ෂන් යන වචන වල තේරුම වන්නේ සියලුම පාර්ශවයන්ට එක සමානව ඉලෙක්ෂන් එකක් කිරීමට ලැබෙන අවස්ථාව. ඒ අවස්ථාව කියන්නේ නීතියේ කිසිම තැනක සටහන් කරලා නැහැ ෆ්‍රී ඇන්ඩ් ෆෙයා ඉලෙක්ෂන් එකකට පොකට් මීටින්ග්ස් අවශ්‍යයි, හවුස් ටු හවුස් කැම්පේනින් අවශ්‍යයි කියලා. පොකට් මීටින්ග්ස් හවුස් ටු හවුස් කැම්පේනින් කරන්න බැරි නම් එය කරන්න බැරි වෙන්නේ සෑම පාර්ශවයන්ට. තවදුරටත් ඉලෙක්ෂන්ස් කමිෂන් මට උපදෙස් දීලා තියෙනවා දවස් 60ක් ඇතුළත ඡන්දය තියන්න පුළුවන් කියලා. සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ උපදෙස් මත මැතිවරණ කමිෂතුමාට මෙම නියෝගය සහ අධීක්ෂණයක් ලැබෙන අවස්ථාවේ සිට දවස් 60යි අවශ්‍ය බව කියා සිටියා. ඇක්ටිව් චාකෝල් සහිත නව ශීල්ඩ් 100% දක්වා විෂ බීජ වලින් ආරක්ෂාවක්. පෙත්සම් ටික අවසන් වුණාට පස්සේ දවස් 60යි 75ක් ඇතුළත සෑම ක්‍රියාවලියම කළ හැකි බව තමයි මට උපදෙස් දීලා තියෙන්නේ. අද වෙනකොට ඉතාමත් පැහැදිලි දැන් සමගි ජනබල වේගයේ මේ විපක්ෂයේ අද වෙනකොට නඩු දාලා දැන් ඒ අය සහන ඉල්ලපු බොහොමයක් දෙනවා. එකින් එක්කෙනා දැන් මේ නඩු වලින් අයින් වෙමින් පවතිනවා. මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා මැතිවරණේ කල් ප්‍රශ්නයක් නැහැ. ඒ අයට මැතිවරණේ කල් දැමීම තමයි අයගේ ආයාචරය. නමුත් නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවීමේ එයාට අවස්ථාවක් නැහැ. යම් කෙනෙකුට පරණ පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය නම් හුදෙක්ම එය තමන්ගේ වරප්‍රසාද නැවත ඇති කරවා ගැනීම සඳහා කරන්න වූ අරගලයක් පමණයි කියන කාරණේ අද අපිට පැහැදිලිව පේන්න තියෙනවා. අපි කියන්නේ මැතිවරණයේ ඉක්මනින් තියන්න කියලා අපිට බලපෑම් කරන්න බෑ. නමුත් අවාසනාවන්ත සිද්ධිය තමයි අපිට දින නීමයක් නැතුව කල් ගිහිල්ලා තියෙන මැතිවරණයක් මුවා වෙලා ජනතාවට ලැබෙන තියෙන ප්‍රතිලාභ නවත්තන එක. ජනාධිපතිතුමා විසින් කිසිම ආකාරයක අඩුපාඩුවක් තියලා නැහැ. යසන් නිවේදනය නිකුත් කිරීමේදී කිසිම කෙනෙක් මේ මාසයේ මුල් සතියේදී මේ පෙත්සම් ඉදිරිපත් කරන තෙක් මාස 2ක කාල සීමාවක් තුළ නාම යෝජනා බාරගෙන අවසන් වෙනතුරු මේ මාර්තු 2 වෙනිදා කරපු ගැසට් නිවේදනයේ අභියෝගයට ලක් කළා නැහැ. ඒකෝ දැන් සමහරු එළියේ කියනවනේ මේ විරුද්ධ පක්ෂයේ අය බොහෝ දෙනා සමගි ජන බලවේගයේම මේ කොරෝනා එන බව දැනගෙනද මේ ගැසට් එක ගැහුවා කියලා. ඉතින් එහෙමනම් ඒ වෙලාවේ තිබුණානේ ඒගොල්ලන්ට මේකට විරුද්ධව අභියෝග කරන්න. එසේ අභියෝග කළේ නෑ විතරක් නෙමෙයි ඒ අය මේ මැතිවරණ නීතිය අනුව තියෙන ඒ ක්‍රියාදාමයට අනුගත වුණා. මේ අතර ඉදිරියේදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයන් අදහස් පළ කළා. මේ පළාත් පාලන මැතිවරණ ජනාධිපතිවරණයෙන් පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා ඒ ආණ්ඩුව අපිට එපයි කියන. මේ ගිය කාලෙදී උසාවි වල නඩු දාලා දැන් පැහැදිලි වේගන එනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා සම්පූර්ණයෙන්ම අපේ ව්‍යවස්ථාව ගරු කරලා තමයි කටයුතු කරලා තියෙන්නේ. රජයේ හැම වෙලාවෙම හිටියේ ජනතාවට එරෙහි පැත්ත. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පැත්ත. මැතිවරණ කොමිසමත් ඒකේ කොමසාරිස්වරුත් සතුරන් ලෙස සැලකුවා අදටත් සැලකනවා. මේ වසංගතයේ බරපතලකම ආණ්ඩුවට කලින් තේරුම් ගත්තේ මැතිවරණ කොමිෂන් සභාව. මම දොස් කියන්නේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට සහ සමාජිකයාට තුමලට අවශ්‍යතාවය තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයේ ආරක්ෂා කරගන්න. කූල් මහත්මයාගේ යෙනිය මේ කොමිසමට එකතු කරනාවේ මේ කොමිසමත් නිරෝධනයට ලක් කරලා මේ මැතිවරණය කල් දාන්න කරපු සැලසුමක් හැටියට තමයි මම දකින්නේ. මේක නොදැන කරපු දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ අධිකරණයේදීත් පැහැදිලිව කිව්වේ රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් වෙච්ච අය කිව්වේ 20 වෙනිදාට ඡන්දේ තියන්න ඕනේ. අපි ලෑස්ති වෙලා හිටියේ අප්‍රේල් 25 ඡන්දෙට. හැබැයි අපි මේ මැතිවරණ කල් දාන්න කියන්නේ නැහැ. අපි ඡන්දවලට බය නැහැ. අපි ලෑස්ති ඕනේ දෙයකට. නඩු තීන්දුවත් එක්ක මැතිවරණ කොමසාරිස්වරයා ඉතාමත් ඉක්මනට මැතිවරණේ තියන්න පුළුවන් ආකාරයට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක සාකච්ඡා කරලා තීන්දුවක් ගනී කියලා අපි විශ්වාස කරනවා. කොරෝනා නිසා ගෙවල් අස්සෙట్లా අපිට හැංගිලා ඉන්න බෑ. මේ රටේ සාමාන්‍ය ජන ජීවිතය යථාර්ථයට පත් වෙනවා වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදී අපි ආරක්ෂා කරන්න ඕනේ. එhmenan ඉතින් අපි විශ්වාස කරනවා වැඩි කල් යන්න කලින් අපිට මැතිවරණයකට යන්න පුළුවන්. අපි කොහොමද ගෙයින් ගෙට ගිහිල්ලා ඇවිදින්නේ මේ වාතාවරණය තුල? මගුල් ගයක් ගන්න පුළුවන් මිනිස්සු 25කට පමණක් සීමා කරලා තියෙන රටක මහමැතිවරණයක් තියන්න පුළුවන්. රටේ ව්‍යවස්ථාව අර්බුදයක් දැන් ඇවිල්ලා ඉවරයිනේ. එහෙමනම් හොඳම දේ තමයි ගැසට් එක ගහනම් කරලා පාර්ලිමේන්තුවට අපි කියනවා අපි ලිඛිතව දෙන්නම් කියලා. මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය අනපනත් මුදල් පාස් කරගන්න අපි ලිඛිතව අත්සන් කරලා දෙන්න. කිසිම එකක් එපා. 3/2 බලයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අරගෙන දෙන්න ජනතාව සැදී පැහැදිලා ඉන්න වෙලාවේ අපත් නැති තත්වයට අද වැටලා ඉන්න එක්සත් ජාතික පක්ෂයයි ජාතික සමගි පෙරමුණයි උසාවියට යන්නේ මේගොල්ලෝ ඡන්දය කල් දාගන්න. මේ අය ආණ්ඩු බලයේ ඉද්දි ඡන්ද කල් දාන්න තමයි කටයුතු කරේ. විපක්ෂයේ ඉඳගෙනත් උත්සාහ කරන්නේ කොහොම හරි ඡන්ද කල් දාගන්න. ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධ ජාතික වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර මසක් ඇතුළත තමන්ට ලබා දෙන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන්ද වැඩි දියුණු කළ යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තරයේ ජයගත හැකි ක්‍රීඩා සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි ප්‍රකාශ කළේ. හෝමාගම දියගම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. යෝජිත දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවට පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීමට සහ පහසුකම් සංවර්ධනය කළ යුතු ක්‍රීඩාංගණ වැඩි දියුණු කිරීමට අග්‍රාමාත්‍යවරයා මෙහිදී තීරණය කළා. ඒ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයන්ගේ අදහස් සැලකිලිට ගැනීමෙන් පසුවයි. රොෂාන් මහානාම, මහිල ජයවර්ධන, සනත් ජයසූරිය, කුමා සංගක්කාර ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ තිලංග සුමතිපාල යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. අයහපත් කාලගුණික තත්ත්වය පහව යමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ දකුණ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මුහුදු ප්‍රදේශද රළුවන බැවින් දෙහිවර හා නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. සුලි කුණාටුවේ බලපෑම දැන් මගහැරලා ගිහින් තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම දිවයිනේ තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයේ වර්ෂාපතනයක්. ඒත් තියෙන්නේ නීති දික් කොටසට පමණක්. මොකද හේතුව දිවයිනේ බස්නාහිර, සබරගමු දකුණු, මධ්‍යම වගේ පළාත්වල ස්ථාන කිහිපයක තැනින් තැන වැසි හෝ කිකුණු සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. බොහෝ විට අපි අපේක්ෂා කරනවා 25 26 වගේ දිනයන් වල තව පොඩි වැඩිවීමක් දැනට පෙන්눔 කරනවා. පුත්තලම සිට මන්නාරම සහ කංකසන්තෝරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-65ක් දක්වා ඉහළ යා හැකියි. දකුණු සහ ගිනිකුණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණිය සමග කඳු ආශ්‍රිතව සිටින ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම නායයන් වැඩිපුරම වාර්තා වෙන්නේ. නායයන් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරලීම් සිද්ධි 200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. 200ක් පමණ පිරිසක් පදිංචි අවදානම් ස්ථාන වලින් ඉවත් වෙලා ආරක්ෂිත කඳවුරු වල ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම රත්නපුර, පැල්මඩුල්ල සහ බලංගොඩ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල සිද්ධි සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ වගේම ඕපනායක, නිවිතිගල, ඇලපාත, අයගම සහ කලවාන කියන ප්‍රදේශවලත් සිද්ධි මේ වෙන විට වාර්තා වෙනවා. පවතින සුළං තත්ත්වයේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 150කට පමණ හානි සිදුව තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලා සහන සැලසීමට රාජ්‍ය නිලධාරීන් එම ප්‍රදේශවල සංචාරය කළා. නිවාසවලට මෙන්ම වගා හානිද සිදුව තිබෙනවා. වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මෙදිරිගිරිය, ලංකාපුර සහ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාව මෙම තත්ත්වයේ හමුවේ පීඩාවට පත්ව සිටිනවා. පැවති අයහපත් කාලගුණයත් සමග තිස්සමහරාව ප්‍රදේශයේ වගා බිම් රැසකට හානි සිදුව තිබෙනවා. දැඩිසලුකින් අක්කර 520ක භූමි ප්‍රදේශයක වගා කර තිබූ කෙසෙල් වගාවක් සහ අක්කර 10ක ගස්ලබු වගාවක් සම්පූර්ණයෙන් විනාශ වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ වගේ කියන්නේ 1000කට වැඩි තියෙන බින්දිච්ච ලක්ෂ 8-10ක් විතර වියදම් කරලා හදලා සෙල්ලම හැදුව වෙලාවේ කැන් කපනකොට සාරාම් බෝම්බ ගැහුවා. ඊළඟට මේ කැන් ටික හැදෙනකොට කොරෝනා වලින් අපි බේරිලා පොර ටික දාගෙන ඉන්නකොට තමයි දැන් මේ වගේ කැවිලා දැන් කොහොමද මොකක්ම නැති වෙන ජීවත් වෙන විදිහ. ගස් 2000ක් විතර වැටලා තියෙනවා. ඉතින් අපිට කර කියා ගන්න දෙයක් නැහැ. බලධාරීන් ඉල්ලා සිටින මොනවද සාධාරණ කිෂ්ඨ කරන්නේ කියලා මේ. ලුණුගම් විහෙර ජලාශයේ වම් ඉවුර යායතුන ජූල් පල්ලම රන්විනිතැන්න ඇතුළු ප්‍රදේශ කිහිපයකටම දැඩි සුළුගින් හානි සිදු වුණා. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. චන්ඩි පැන්ඩා සහ චැම්පියන් විෂබීජනාශක නියම සමන් යොදා දෑත් සෝදන්න. දැන් විදෙස් පුවත්. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි දූෂණ චෝදනා විමර්ශන ලබන 24 වනදා ආරම්භ කිරීමට නියමිතයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතාට එරෙහිව එල්ල කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මාස 2කින් කල් ගියා. බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලය වැඩිම කලක් පාලනය කළ පුද්ගලයායි. අලුතින් පිහිටුවාගත් සන්ධාන ආණ්ඩුව ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී පසුගිය ඉරිදා අනුමත කර ගැනුණා.
ඒ වසරක පමණ කාලයක් පැවති දේශපාලනික බල අරගලයකින් පසුවයි. බෙන්ජමින් නෙතන්යාහුට තවදුරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් බලයේ සිටීමේ අවස්ථාව හිමි වුණා. මේ හේතුවෙන් ඔහුට එරෙහිව එල්ලවන දූෂණ චෝදනා සම්බන්ධයෙන් වඩාත් විනිවිද පෙනෙන සුළු විමර්ශනයක් සිදු කිරීමට නොහැකි වන බවයි විපක්ෂ දේශපාලන පක්ෂ සඳහන් කරන්නේ. ඉන්දියාවට බලපෑ අම්ෆන් සුලිකුණාටුවේ හේතුවෙන් බටහිර බෙන්ගාල ප්‍රාන්තයේ පුද්ගලයන් 72 දෙනෙකු මියගොස් ඇති බව මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. 1999 වසරට පසු එම ප්‍රාන්තයට බලපෑ දරුණුතම සුලිකුණාටුව ලෙසයි අම්ෆන් සුලිකුණාටුව සැලකෙන්නේ.